සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ හදපිරි නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ඇහෙන්නේත් කලාතුරකින්. බුදු කෙනෙකුගේ ධර්මය පිළිපදින්න ලැබෙන්නේත් ඉතාමත් කලාතුරකින්. ඒ නිසා මේසා දීර්ඝ වූ සංසාරේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ ප්‍රතිපදාවේ හැසිරෙන්න බැරි වුණු නිසා අපි තවමත් සංසාරයට වැටලා යනවා. නමුත් බුද්ධ ශාසනයක අපි ගන්න උත්සාහය අපිට මේ බුද්ධ ශාසනයේ පිහිට ලැබීම පිණිස ඒකාන්තයෙන් හේතු වෙන දෙයක්. ඉතින් ඒ නිසා අදත් ඊට උපකාරක ධර්ම දේශනාවක් සිද්ධ කරන්නේ ආයුර්වේද වෛද්‍ය ලීලා රාමනායක අතපත්තු මහත්මිය විසින් තමයි අද දවසේ මේ ධර්ම දානයේ පින රැස් කරගන්න ධර්ම දානයේ කොටස් කරුවන් බවට පත් වෙන පින්වතිය බවට පත් වුණේ. ඉතින් ඒ නිසා අද හොඳයි, අද විශේෂයෙන් අපි කියන්නේත් ලෙඩ දුක් කරදර ඉදිරියේ කල්පනා කරන ක්‍රමයක් ගැන. ආධ්‍යාත්මික වශයෙන් මානසික රෝග සුව කරගන්න හැටි. ඉතින් ඒ නිසා මේ ලෝකේ ධර්මය අහන පහන් සිත් තියෙන අයගේ කය සිත සුවපත් කරන්න මේ බණපද අන් අයට අහන්න සලස්වන පින, මේ ධර්ම දානයේ සලස්වන පින්වතුන්ට බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා. ඉතින් අද අපි කතා කරන්නේ ලෙඩ දුක් හැදුනට පස්සේ සංඥාවකින් මේ රෝග දුක සංසිඳවන ක්‍රමයක් ගැන. ඔබට මතකද අපි බොජ්ජංග සූත්‍ර කතා කරද්දී දවසක දේශනාවක් අපි මතක් කළා. බුදුරජාණන් වහන්සේ රෝගී වෙලා හිටපු මොගලම් මහරහතන් වහන්සේට, මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සප්ත බොජ්ජංගය සිහි කළා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඒ සප්ත බොජ්ජංග සිහි කළා. බුදුරජාණන් වහන්සේ ලෙඩ වෙලා ඉද්දී බුදුරජාණන් වහන්සේ චුන්ද ස්වාමීන් වහන්සේට වදාලා බොජ්ජංග 7 සිහි කරන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ රෝගෙත් නැති වුණා. බුදුරජාණන් වහන්සේ බොජ්ජංග සිහි කරද්දී මොගලම් මහරහතන් වහන්සේගේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේත් රෝග සංසිඳුණා. එදා ඉඳලා අද දක්වා බොජ්ජංග පිරිත නිසා ආශිර්වාද ලැබපු ගණන මෙතකයි කියලා කියන්න බෑ. ඉතින් නමුත් සමහර තැන්වලදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිලන් වෙලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලැබිච්ච බෙහෙත් වළඳලා සුව වෙලා තියෙනවා. එතකොට තව ක්‍රමයක් තියෙනවා. ගිරිමානන්ද මේ මහරහතන් වහන්සේ අසනීප වුණා. බලන්න මේ රෝගවලට
ඒ තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබෙන විදිවල තියෙන වෙනස්කම් දැන් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ලෙඩ වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේක දැනගත්තේ. සවැත් නුවරදීන් මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් ලෙඩටපත් වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ ගිරිමානන්ද තෙරුන් වහන්සේ ගොඩාක් අසනීප වෙලා අනේ භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරලා ගිරිමානන්ද තෙරුන් වහන්සේ ළඟට වඩින ශීක්වා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවනේ මහා කස්සප මහ රහතන් වහන්සේ ගිලන් වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේ තෙන්ඩ වැඩලා බොජ්ජංග සී කරපු ගමන් රෝග නැති වුණා. මහා කස්සප මහ රහතන් වහන්සේගේ රෝග නැති වුණා. මුගලන් මහ රහතන් වහන්සේගේ රෝග නැති වුණා. ඉතින් මම හිතේ මේ මතකෙත් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළා අනේ ගිරිමානන්ද තෙරුන් වහන්සේ ළඟට වඩින සීක්වා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණ උපසංකමිත්වා දස සංඥා භාසෙයාසි. ආනන්ද මම ඕනේ ඔබ යන්න. දැන් මා මේ කියන දස සංඥා මනාව අහගෙන ගිහිල්ලා ගිරිමානන්ද භික්ෂුවට කියන්න. ඒක අහනකොටම ගිරිමානන්ද භික්ෂුවගේ රෝගේ සනීප වෙනවා. එතකොට ගිරිමානන්ද තෙරුන් ගාවට භාග්‍යතුන් වහන්සේ යන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දස සංඥා අහපු පමණින්ම ගිරිමානන්ද භික්ෂුව සුව වෙනවා. දැන් බලන්න මේ වෙන ක්‍රමයක්. ඊට පස්සේ එහෙමයි ස්වාමීනි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දස සංඥා ඉගැන්වුවා. දස සංඥා කියන්නේ හිතට සංඥාවක් පුරුදු කරනවා. ජීවිතයේ අවබෝධ වීම පිණිස සසර දුකින් නිදහස් වීම පිණිස නොයල්ම පිණිස විරාගයේ පිණිස නිවන පිණිස හිතේ සංඥා 10ක් පුරුදු කරනවා. දැන් අපිට සංසාරේ යෑම පිණිස කෙලෙස් ඇතිවීම පිණිස ඉපදෙමින් මැරෙමින් යාම පිණිස අපේ හිතේ සංඥා 4ක් තියෙනවා. ඒකට කියනවා සංඥා විපල්යාස. නිත්‍ය සංඥාවක් තියෙනවා හිතේ. හිතේ හැඟීමක් තියෙනවා නිට්ටයයි. ඒ කියන්නේ බඩුවක් කැඩෙනකොට තියෙනවා වෙනස් වෙනකොට අපේ හිත දෙදරන්නේ අපේ හිතේ හැඟීමක් තියෙනවා නිට්ටයයි කියලා. අනිත්‍ය වෙනකොට දරා ගන්න බෑ. ඊළඟට හිතේ හැඟීමක් තියෙනවා මේ සුඛයි සැපයි කියලා. ඒ නිසා ආදීනව ප්‍රකට වෙනකොට හිත දෙදරනවා. ඊළඟට අපේ හිතේ හැඟීමක් තියෙනවා ආත්මයි මගේ කියලා. තමන්ට ඕන විදිහට මේවා තියාගන්න බැරි වෙනකොට පීඩා විඳිනවා. අපේ හිතේ හැඟීමක් තියෙනවා සුභයි කියලා. ඒ නිසා රාග ගින්න නැති වෙනවා. මෙච්චර දුක්ඛන්දරා මැද නව දොරකින් අසූචි වැగిරෙන දෙතිස් කුණප කොට්ටාසයක් සහිත මේ ශරීරයක් තියාගෙන සුභයි කියන සංඥාව තියෙන නිසා මේ අසූචි කඳම වැළඳ ගන්නවා. අසූචි කඳම ඉඹිනවා. අසූචි කඳේම වැස ගන්නවා. අසූචි කඳම හොයනවා. අසූචියටම ආස කරනවා. ඇයි මේ සුභයි. එතකොට මේ ගඳ ගහන වැසිකිලි කැසිකිලි යමින් සෝදන උදේ හවස නනා සෝදන සැන් පවුඩර් ගහලා සුවඳ කරන්න ඕනේ නැත්නම් ගන්ධස්සාරි නිතර දත් මදින්න ඕනේ නැත්නම් කටෙන් ගඳයි මේ වගේ අසුභයක් මැදම සිහින ලෝකෙක සැපක් හොයනවා. මේ ඔක්කොම වෙන්නේ සුභයි කියන සංඥාවක් හිතේ තියෙන නිසා. දැන් නিত্য සුඛ ආත්ම සුභ කියලා සංඥා 4ක් තියෙන නිසා තමයි මේ ලෝකේ සත්වයා සංසාරේ යන්නේ. ඔය සංඥා 4 කඩන්න සංඥා 10කින් පුළුවන්. අන්න ඒකට දස සංඥා කියනවා. ඒ දස සංඥා සිහි කරපු පමණින් මහරහතන් වහන්සේ සුව වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සංඥා 10 කියනවා. මේ හරි ලස්සන දේශනාවක්. මිහිරට මේකේ අර්ථ ඉගෙන ගන්න අර්ථත් තේරි අහන්න නැත්නම් ලෙඩ ඇඳේ ඔබ ගිලන් වෙලා කියලා අමතක වෙනවා. මම නම් ලෙඩ වුණාම ගොඩාක් ආසයි. අපි නිතර ලෙඩ වෙනවනේ.
ගොඩාක්ම ආස්ස සූත්‍රය තමයි ගිරිමානන්ද සූත්‍රය අහන්න ආසයි. ළඟට එන ස්වාමීන් වහන්සේලාටත් වෙලාවට මං කියනවා අනේ පුළුවන් නම් ගිරිමානන්ද කියන්න. ආසයි මන්න. එච්චර මේ මිහිරි දස සංඥා. මොනවද මේ දස සංඥා? අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. එහෙනම් ආනාපාන සති කියන්නේ සංඥාවක්. අපි බලමු ඒක විස්තර කරනවා. කතමාචානන්ද අනිච්ච සංඥා. ආනන්ද මොකද්ද මේ අනිත්‍ය සංඥාව? ආනන්ද ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පරිසංචික්කති. කැලේකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා හෝ නිදහස් තැනකට ගිහිල්ලා හෝ මේ භික්ෂුව මෙහෙම කල්පනා කරනවා. රූපං අනිච්චං. රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංස්කාර අනිත්‍යයි. විඥාන අනිත්‍යයි කියලා. ඉති ඉමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. මේ ආකාරයෙන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් සිහි කරනවා. ඕකට තමයි ආනන්ද අනිච්ච සංඥාව කියන්නේ. එහෙනම් කවුරු හරි කෙනෙක් අනිච්ච සංඥාව පුරුදු කරන්න කැමති නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ රූපය අනිත්‍යයි කියලා සිහි කරන්න ඕන. සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත විඳීමක් ස්පර්ශ ප්‍රස්තියෙන් විඳිනකොට අනිත්‍යයි කියලා සිහි කරන්න ඕන. මේ ස්පර්ශය නිසා ඇතිවෙන සංඥාව අනිත්‍යයි කියලා. ස්පර්ශය නිසා ඇතිවෙන චේතනා අනිත්‍යයි කියලා. විඥානය අනිත්‍යයි කියලා. ඒක තමයි අනිත්‍ය සංඥාව. කවුරු හරි පුරුදු කරනවා නම් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් සිහි කරනවා නම් කොච්චර සාන්තද? කොච්චර අගේද? ඒ වනහි අනිච්ච සංඥා. ආනන්ද කුමක්ද මේ අනත්ත් සංඥාව කියන්නේ? ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. ආරණ්‍යයකට ගිහිල්ලා හෝ රුක් මුලකට ගිහිල්ලා හෝ නිදහස් තැනකට ගිහිල්ලා හෝ මෙසේ නුවණින් විමසනවා. චක්කුං අනාත්තා රූපා අනාත්තා. ඇස අනාත්මයි, රූපය අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ මගේ ආත්මය කියලා ගන්න බෑ. ඇස අපට ඕන විදිහට තියෙන්නේ නැහැ. ඇස අප කැමති රූප ගන්නෙ නැහැ. ඇසට පෙනෙන රූප ගන්නවා. රූප අපට ඕන රූප විතරක් පේන්නෙත් නැහැ. තියෙන රූප පේනවා. ආත්මයක් නැහැ. Tamanට ඕන විදිහට ගන්න බෑ. දැන් ඇහැ ඇරියට පස්සේ ඇහැට පේන ටික ඔක්කොම පේනවා. ඇහැ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා සිහි කරනවා. ඇසට පේන රූප මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා සිහි කරන අපිට ඕන විදිහට මේවා තියෙන්නේ නැහැ. කනත් අනාත්මයි. කන මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. කනට ඇහෙන ශබ්ද දැන් අපි කනට තීරණයක් දානවා. උඹ කනෙන් බන විතරක් ගන්න ඕන. වෙන ඒවා අහන්න එපා උඹ කියලා කිව්වට කන අපේ නියෝගිත නඩත්තු නැහැ. කනට ඇහෙන ශබ්දත් අනාත්මයි. අපිට හොඳ දේවලුත් ඇහෙනවා, නරක දේවලුත් ඇහෙනවා, තරහ යන ඒවලුත් ඇහෙනවා, රාගය ඇති වෙන ඒවලුත් ඇහෙනවා, ධර්මයක් ඇහෙනවා, අධර්මයක් ඇහෙනවා. හැම එකක්ම ඇහෙනවා. එතන අයිතිකාරයෙක් නැහැ. අනාත්මයි කියන්නේ අයිතිකාරයෙක් නැහැ. ශබ්දවලට අයිතිකාරයෙක් නැහැ. කනට අයිතිකාරයෙක් නැහැ. අනාත්මයි. නාසය අනාත්මයි. ගඳ සුවඳ අනාත්මයි. නාසයටත් අයිතිකාරයෙක් නැහැ. ගඳ සුවඳටත් අයිතිකාරයෙක් නැහැ.
දිවටත් අයිතිකාරයෙක් නැහැ. රසයටත් අයිතිකාරයෙක් නැහැ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා නුවණින් විමසනවා. කයත් අනාත්මයි, පහසත් අනාත්මයි. සිතත් අනාත්මයි, සිතට සිතෙන සිතිවිලිත් අනාත්මයි. මෙන්න මේ විදිහට මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා සිහි කරනවා. ඉති ඉමේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන ආත්මයකින් තොර බව නුවණින් විමසමින් වාසය කරනවා. අයං උච්චතානන්ද අනත්ත් සංඥා. ආනන්දේ අනාත්ම සංඥාවයි. භාවනා මේ අනාත්ම සංඥාව මේකයි කියලා අහනකොට ලෙඩසුව වුණානේ. වැඩිම ගැන කවර කතාවද? කතමා චානන්ද අසුභ සංඥා. ආනන්ද මේ අසුභ සංඥාව මොකද්ද? එදානන්ද බික්ඛු ඉම මේව කායං උද්ධම් පාදතල අදෝ කේසමත්තකා තචපරියන්තම් පුරන් නානප්පකාරස අසුචිනෝ පච්චවෙක්කති. අන්න අර පැකින් එක. හමකින් වහලා යටිපතුලෙන් උඩට කෙස්රොදින් පහළට නාන ප්‍රකාර අසුචි මල්ලකට දාලා තියෙනවා. ඒක මෙයා නුවණින් විමසනවා. අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මේකේ තියෙන්නේ කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලඹුව පිත්තාශය පෙනහළු කුඩා බඩවැල් මහා බඩවැල් ආමාශය අසුචි පිත සෙම සැරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු උරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මුත්‍රා. ඉති ඉමස්මින් කායේ අසුභානුපස්සී විහෙරති. මේක සිහි කරනවා. හමකින් වැහිලා තියෙන්නේ. නව දොරකින් අසුචි වැగిරෙනවා. දැන් නහයෙන් අපි හොටු ටිකක් කූරලා දානකොට ඒ වැටිච්ච හොටු ටික විතරයි එතන. ඒකට ඒ ටිකක් චී කියලා අපි බැහැර කරනවා. නමුත් ওই දම්පු ටිකට වැඩිය තියෙන ඇතුලේනේ. මේක ඇතුලේ උනනවනේ. ඇතුලේ සෙම කොච්චර තියෙනවද? සෙම හිර වෙලාම මිනිස්සු මැරෙනවනේ. හොටු. ඇතුලේ හොටු පැහිලා කහ පාට වෙනවා. සමහරට කොළ පාට වෙනවා. සමහරට හොටු පැහිලා කළු පාට වෙනවා. නහයවල් කොච්චර මිනිස්සු නහයවල් වලට ඇඟිල්ල දදා මේ කරකවා දින්නේ නහය බැඳෙනවා හොටු. එළියට දම්පු අසුචි වලට වැඩි ඇතුලේ තියෙන අසුචිය වැඩි. කටින් කෙල් ටිකක් තුක් ගාලා කෙල ගැහුවට ඊට වැඩිය කෙල කටේ තියෙනවා. අපි ප්‍රණීතව සුවඳව ආහාරයක් ගත්තට ඒ ආහාරයේ සමග කෙල මිශ්‍ර වෙලා ඒතර කෑහුරනකොට උගුරේ සෙමත් එකතු වෙලා පිතත් එකතු වෙලා මේ බඩ ඇස්සේ තලපයක් හැදෙනවා අප්පිරිය සහගත. ඒතට එළියට දාපු කෙල වලට වැඩිය ඇතුලේ තියෙන කෙල වැඩි. හැම වෙලාවෙම උනනවා. කෙනෙක් කතා කරනකොට හරි නිදා ගන්නකොට හරි කටෙන් කෙල වැක්කිරෙනවා නම් අපිට දකින්නකොටත් අප්‍රසන්නයි. නමුත් ඒ වැක්කිරෙනවා එළියට ආපු නිසානේ. ඇතුලෙන් ගිලින කෙල කොච්චරද? එතකොට මේක තනිකර අසුචියක් තියෙන්නේ. ඊළඟට අපි මුත්‍රා කරනවා. ඕනේ අපිට මතකයි ඉස්කෝලේ යන කාලේ ඔය කැසිකිලි ගිහිල්ලා ළමයි ඉතින් ඔය සුද්ධ පවිත්‍ර කිරිල්ලක් නැහැනේ. පැත්තම ගන්ධස්සාරයි. වැසිකිලි ගන්ධස්සාරයි. නහය කඩාගෙන යන ගඳ. පොදු වැසිකිලි නහය කඩාගෙන යන ගඳ. ඇයි ඒ මුත්‍රාවල සැර? ඊට වැඩි එළියට පිට කරන මුත්‍රා ටික නම් ගියා. මේ ඇතුලේ උණා ඇතුලේ මුත්‍රා මල්ල පිරිපිරි තියෙනවා. වැසිකිලියකට ගිහිල්ලා ගන්ධස්සාරේ නහයක් කරගන්න බැරුව වැසිකිලි කරනවා. ඊට පස්සේ අපි වැසිකිලි කරලා වතුර ගහලා එනවා. ගිය අසුචියට වැඩිය බඩේ තියෙන අසුචිය වැඩි. ඔබ හැම මොහොතකම වැසිකිලි කරද්දී වැසිකිලි කරනවට වැඩිය බඩ ඇතුලේ තියෙන අසුචිය වැඩි. ගියේවට වැඩිය ඇතුලේ තියෙනවා වැඩි.
එතකොට මේ අපි බඩක් වෙළඳ ගන්නවා කියලා කියන්නේ මේ අසූචි පුරෝපු මල්ලක් තමයි මේ බදාගන්නේ. ඊට වැඩිය හොඳයි මේ අසූචි යන මේ ඔය අසූචි ගලි වලට අසූචි යන අසූචි බටයක් වෙළඳ ගන්න එක. ඒ අසූචි බටේ හොඳයි. ඒක ගියා සුද්ධ කළා ඉවරයි. නමුත් මේකේ හැම තැනම අසූචි. දාඩිය ටිකක් පිහිනුට ඇතුලෙන් තව එනවා. එළියට එන දාඩියට වැඩිය ඇතුලේ තියෙනවා වැඩි. ඇත්තටම ගත්තොත් ඊළඟට කඳුළු වරුණු තෙල් මේ ආදි වශයෙන් ඊළඟට මේ හැම පොඩ්ඩක් අයින් කළොත් ඇතුලේ තියෙන මස් අප්පිරියයි. මේ අපේ අතක හෝ මූණක හෝ හැම ගැලෙව්වොත් මස් ටික පේනවා. ඒ මස් ටික කවුරු හරි ඉඹිනවද? ඒ මස් ටික කවුරු හරි වැළඳ ගන්නවද? අහක බලා ගන්නවා මැස්සු පිරෙනවා. එහෙනම් අපි මේ හැමක් කියලා පුංචි දෙයක් තියෙන නිසා තමයි ශරීරයක් වැළඳ ගන්න. අපි අහුනේම හැමට. ඒ නිසා කේසුලෝම් නියදත් සම මස්නහර සහිත මේ දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් පිරිච්ච මේ ශරීරයට මේ ලෝක සත්වය ආස කරනවා. වෙන් වශයෙන් වෙන් කර කර බලනකොට මේවා අසුබ කොටස් කියලා පේන්න ගන්නවා. නුවණින් යුක්තව. මේක බලන්ට කියලා කිව්වා. නුවණින් බලන්ට කියලා කිව්වා. බලනකොට අසුබ සංඥාව හිතේ වැඩෙනවා. මේකට කියනවා අසුබ සංඥා. කතමාචානන්ද ආදීනව සංඥා. ආදීනව සංඥා මොකක්ද? දැන් බලන්න සංසාරයෙන් නිදහස් වෙන්න නම් ජීවිතය අවබෝධ කරගන්න නම් හිත ඇවිස්සෙන ගතිය නැති කරන්න නම් මිනිස්සු කල්පනා කරන්නේ නැති විදිහට කල්පනා කරන්න ඕන. අන් අය කල්පනා කරන්නේ නැති විදිහට කල්පනා කිරීමට තමයි පටිසෝතගාමී කියලා කියන්නේ. ගංගාවේ උඩු පැත්තට යනවා. අනිත් අය එහෙම නෙවෙයි. ඔයා ලස්සනයි, හැඩයි, මූණ පාට වෙලා, අම්මේ ඔයාගේ සුවඳ, මේ ඔයා මොනවාද ගාන්නේ? අනේ ඔයාගේ කොණ්ඩේ මේ විදිහයි. ඊළඟට ඔයාගේ උස මහත මෙහි විදියයි කියලා වර්ණනා කරනවා. ඒක මොකටද කියන්නේ? අනුසෝතගාමී. මේ ඔක්කොගම අයගේ කතාව ඒක. ගහගෙන යනවා පල්ලෙහැට. අසුබ සංඥාව කියන්නේ පටිසෝතගාමී ගඟේ උඩ පැත්තට යනවා. ලීසින් කරන්න බෑ කෙනෙකුට. පුළුවන් නම් මේ අසුබ මානසිකාරය මාස 4ක් එක දිගට දවසට විනාඩි 15ක් වඩලා පින් අනුමෝදන් කරලා ලියුමක් එවන්න පොල් ගහවලට. ස්වාමීනි මං මාස 4ක් දවසට අඩුම පැය කාලක් අසුබ භාවනා වැඩුවා නොකඩවා. ඒ පින ඔබ වහන්සේගේ සසුන් ජීවිතයට අනුමෝදන් කරනවා කියලා මේ එවන්න පුළුවන් නම් පින් අනුමෝදන් කළා. එච්චර අසුබ සංඥාව ප්‍රණීතයි. එච්චර අසුබ සංඥාව ප්‍රණීතයි. ඒ වගේම මාස 4ක් එක දිගට කාට හරි මාස 4ක්වත් අසුබ සංඥාව වඩන්න නැත්තම් පුදුම සාගත පින. රාග ගින්න නිවා ගන්න පුළුවන්මයි. කවදා හරි රාගයෙන් නිදහස් වෙනවමයි. මේ අසුබ සංඥාව ওই විදිහට හරි වඩනවා. වචන මාත්‍රයෙන් හරි වඩනවා නම්. ඊට පස්සේ ආදීනව සංඥා. දැන් ඔන්න අපි සංඥා 3ක් ඉගෙන ගත්තා. අනිච්ච සංඥා, අනිච්ච සංඥාව පංච උපාස්කන්ධයේ අනිත්‍යය. අනන්ත සංඥාව කිය ආධ්‍යාත්මික බාහිර ආයතනවල අනාත්මය. අසුබ සංඥාව කිව්වේ දිතිස් කුණප කොට්ටාශය සිහි කරන එක. කතමාචානන්ද ආදීනව සංඥා 4. ආදීනව සංඥාව. මේක නම් හරි යගේ. භික්ෂුව කැලයකට හෝ රුක් මුලකට හෝ ශුන්‍යාගාරයකට නිදහස් තැනකට ගිහිල්ලා නුවණින් විමසනවා. බලන්න මේ ආදීනව සංඥාව කියන එක භාවනාවක් වශයෙන් කරන්න පුළුවන් ඕනම වෙලාවක. බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ. මේ කය බොහෝ දුක් ගෙන දෙනවා. ආදීනව ගොඩයි. දැන් මේක තමයි භාවනාව ඈ. ඒ කියන්නේ යා විවේකයෙන් ඉඳගෙන ඇස් දෙක පියාගෙන යා නැත්තම් සක්මන් කර කර හෝ විවේකයෙන් කල්පනා කරන මේ කයේ බොහෝ දුක් උපදිනවා. මේ කයේ ගොඩාක් ආදීනව තියෙනවා. මේ කියන වචන ටිකමයි සිහි කරන්නේ භාවනාවේ.
ඉති ඉමස්මින් කායේ විවිධ ආබාධ උපජ්ජන්ති. මේ ශරීරයේ විවිධ වූ ආබාධ උපදිනවා. ලෙඩ දුක් උපදිනවා. සේයති ඉදං චක්කු රෝගෝ ඇස්වල ලෙඩ. සෝත රෝගෝ කන් වල ලෙඩ. නාසයේ ලෙඩ. ඊළඟට දිවේ ලෙඩ. කයේ ලෙඩ. හිසේ රෝග. කන් වල රෝග. මුඛ රෝග. දත් වල රෝග. ඊළඟට ඇදුම. ඊළඟට මේ ඇදුම ඊළඟට කාසය. ඊළඟට පීනස් රෝගය. ඊළඟට දැවිලි තැවිලි. බඩේ රෝග. සිහි මුර්ජා වීම. ඊළඟට කුෂ්ඨ ගඩු කිලාස. ඊළඟට අපස්මාරය. ඊළඟට ඇදුම. ඊළඟට දද වන කුෂ්ඨ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තං මේ ලේ අතිසාරය මදුමේහෝ සීනි අමාරුව අංසා අංශභාගය පිලකා පිලිකා බගන්දරා රෝගය. පිත්ත සමුට්ඨාන පිත්ත කිපිලා ලෙඩ හට ගන්නවා. සේම කිපිලා ලෙඩ හට ගන්නවා. වාතය කිපිලා ලෙඩ හට ගන්නවා. සන්නිපාතික ආබාධ තුන්දොස් කිපිලා ලෙඩ හට ගන්නවා. උතු පරිණාමජා ඍතු විපර්යාස නිසා සීතල කාලෙට වෙනම ලෙඩ, උෂ්ණ කාලෙට වෙනම ලෙඩ. විසම පරිහරජා කය වැරදි විදිහට පරිහරණය කිරීමෙන් උලුක් වෙන්නේ, ඇමැටෙන්නේ, අතපය රිදෙන්න ගන්න. කය වැරදි විදිහට පරිහරණය කිරීමේ රෝග. ඕපක්කමික ආබාධ මිනිස්සු හදිහූනියම් කරලා අනවින කොඩිවින කරලා ලෙඩ හැදෙන්නේ. අමනුෂ්‍ය බලපෑම් වලින් ලෙඩ හැදෙන්නේ. ඊළඟට කපලා කොටලා ලෙඩ හැදෙන්නේ. කම්ම විපාකජා කර්ම විපාක වලින් ලෙඩ හැදෙන්නේ. සීතං උන්නං jigajja පිපාසා උච්චාරෝ පසාව සීතල උණුසුම බඩගින්න පිපාසය වැසිකිලි කැසකිලි යාම පවා මේ ශරීරයේ තියෙන ලෙඩක්. ඉති ඉමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති. මෙන්න මේ විදිහට කයේ ආදීනව බලමින් ඉන්නවා. ඒ කියන්නේ කයට හැදෙන ලෙඩ දුක් ගැන සිහි කර කර ඉන්නවා. මෙන්න මෙහෙම ශරීරයකටනේ අපි ආසා කරන්නේ කියලා. හරි ලස්සනයි මේ ආදීනව සංඥාව. හිත සංසිඳෙනවා. කය ගැන තියෙන පෙරේතකම නැති වෙලා යනවා. කාට හරි මේ ආදීනව සංඥාව වඩන්න පුළුවන් නම් මේ ඇඟට හැදෙනවනේ කොයිතරම්. ඒ කියන්නේ ඇඟේ එක රෝම කූපයක් නැහැ රෝගයක් හැදෙන්නේ නැති. ඒ රෝම කූපත් සුදු වෙලා යනවා. මාස් අංශුවක් ලේ අංශුවක් නැහැ ලෙඩ හැදෙන්නේ නැති. කොරෝනා හැදුනොත් මුළු ශරීරයටම ආසාදනය වෙලා යනවා. ලෙඩ හැදෙන්නේ නැති තැනම මේ ශරීරේ නැහැ. මේ ලෝකේ තියෙන සියලු රෝග හැදෙන්නේ මේ ශරීරයට. මේ ආදීනෙවි සිහි කර කර ඉන්නවා. දැන් මිනිසුන්ට මේ මිනිස්සු ආදීන සංඥාව නෙවෙයි පුරුදු කරන්නේ. මගේ ඇඟ හයියයි. මට ඕන දෙයක් කරන්න පුළුවන්. මගේ දත් හයියයි. මට ඕනම බරක් උස්සන්න පුළුවන්. මට හොඳට පේනවා කියලා මේ ඇඟට ලකුණු දෙදී ඉන්නවා මිනිස්සු. ඒකට කියන නම මොකද්ද? අනුසෝතගාමී. පටිසෝතගාමී ගඟේ උඩු පැත්තට පීනන්නේ කොහොමද? ඒ තමයි හිතනවා මේ කයේ ගොඩාක් දුක් ඇති වෙනවා. රෝග ඇති වෙනවා කියලා ලෙඩ තියෙන කන්දරා ඔක්කොම සිහි කරනවා. 890ක් රෝග, 990ක් ව්‍යාධි, 203ක් අන්තරා. ඔය වයසක ඇත්තු කියන්නේ ඒ ඔක්කොම සිහි කරනවා මේ ශරීරයට ඇති වෙන ලෙඩනේ කියලා. ඉතින් ඒ නිසා මේ බලන්න ලෙඩ චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්චා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, රකසා, විතච්චිකා, ලෝහිත පිත්තම්, මදුමේහෝ, අංසා, පිලකා, බගන්දලා. පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා, සන්නිපාතික ආබාධා, උතු පරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා, කාම විපාකජ ආබාධා, සීතං උන්නං jigajja පිපාසා උච්චාරෝ පස්සාවෝති. ඔන්න ලෙඩ ලයිස්තුව.
මේ ආකාරයෙන් මේ කයේ තියෙන ලෙඩ දුක් හැදෙන, කයට හැදෙන දුක්, කයෙන් දුක් විඳින හැටි සිහි කරනවා. මේක ආදීනව සංඥා. ආනන්ද පහන සංඥාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා. ඉදානන්ද බික්කු uppannං කාමවිතං. පහන සංඥාව කියන්නේ මෙයා හිතේට සංඥාවක් දාගෙන තිනවා. ඒ තමයි ප්‍රහාණය කරන සංඥාව. දැන් අපි හිතට කලින් සංඥාවක් දාලා තිනේ ඕක ආවොත් පන්න ගන්නවා. ඒකට ඇයිනකොට පන්න ගන්නවා. කලින් හිතට සංඥාවක් දාලා මම පන්න ගන්නවා කියලා. කලින් ප්ලෑන් කරනෝනේ. ඒ වගේ හිතට සංඥාවක් පුරුදු කරනවා. හිතට කිඳා බහිඳ ප්‍රහාණය කිරීමේ සංඥාව. පහන සංඥාව. මොකක්ද මේ පහන සංඥාව? බික්කු uppannං කාම විතක්කං. කාම විතර්කයක් ආවොත් නාදි වාසේති ඉවසන්නේ. පජහති බැහැර කරනවා. විනෝදේති දුරු කරනවා. බ්‍යන්ති කරෝති නැති කරනවා. අනභවං ගමේති අභාවයට පත් කරනවා. කාම විතර්කයක් ආවොත් ඉන්න දෙන්නේ නැහැ හිත ඇතුලේ. කොහොම හරි පන්න ගන්නවා. ව්‍යාපාද විතර්කයක් ආවොත් ඉන්න දෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. ඒක බැහැර කරනවා. ඊළඟට හිංසා විතර්කයක් ආවොත් බැහැර කරනවා. uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ. උපනූපම් පාපී අකුසල් දහම් හිතෙන් පිළිගන්නේ බැහැර කරනවා, දුරු කරනවා, නැති කරනවා, අභාවයටපත් කරනවා. හිතට එන කෙලෙස් බැහැර කර ඉන්න එක පින්වතුනි අර අනිත්‍ය සංඥාව වගේ මේකට කියන්නේ පහන සංඥා. පහන සංඥා මේක භාවනාවක්. මේක භාවනාවක්. හොඳ නෑ මම මේක හිතන්න හොඳ නෑ කියලා හිතෙන් බැහැර කරනවා. මේක හිතුවොත් මේ නිරේ යන්න වෙයි, ගොඩක් පව් කිරේ, මගේ ಗುಣධර්ම වලට හානි වෙනවා. මට සුදුසු නෑ මේක කියලා හිමීට මානසිකාර කර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, අකුසල විතර්ක බැහැර කරනවා. ඒක පහන සංඥා. දැන් ඔන්න අපි ඉගෙන ගත්ත අනිච්ච සංඥා, අනාත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා පහක් ඉගෙන ගත්තා. ඊළඟට විරාග සංඥා. විරාග සංඥා කියන්නේ භික්ෂුවක් ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ ශුන්‍යාගාරයකට නිදහස් තැනකට ගිහිල්ලා නුවණින් විමසනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති කියලා. ඒ කියන්නේ නිවන සිහි කරනවා. ඒක සාන්ත දෙයක්, ප්‍රණීත දෙයක්, සියලු සංස්කාරයෝ සංසිඳෙන තැන, ඊළඟට කෙලෙස් සහිත කර්මයෝ දුරින්ම දුරවන තැන, තණ්හාව ෂය වූ නොයල්මින් යුතු ඒ නිවනයි, ඒ සාන්ත, ඒ ප්‍රණීත කියලා. නිවන සාන්තයි ප්‍රණීතයි කියලා සිහි කරනවා. ඒකත් භාවනාව. ඒක විරාග සංඥා. මේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ක විරාගෝ නිබ්බානන්ති කියන මේ භාවනාව හිතට පුරුදු කරලා තියාගන්න ඕන. යම් යම් මොහොතවල් අපේ හිතට එනවා ඒ නිවනේ සාන්ත බව හිතට දැනෙන අවස්ථා. නිවන නෙවෙයි නිවන සාන්තයි කියලා දැනෙන අවස්ථා. ඒ වෙලාවට හිතේ සම්පූර්ණයෙන්ම පහන් සිතින් විරාග සංඥාවට හිත ගන්න පුළුවන්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති කියලා. මේක ඉතින් ඊටමත් ප්‍රණීතම සංඥාවක්. මාර්ගය පුරුදු කරන අයම වඩන සංඥාවක්. නිරෝධ සංඥාවත් ඒ වගේ. එයත් විවේක තැනකට වෙලා හුදකලාවේ සිහි කරනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති. අතර තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති. එතන තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒක තමයි නිරෝධ සංඥාව. මේක පුරුදු කරලා තියාගන්නේ මේකයි. දැන් ඕන්න
අපි කියන්නේ ඔන්න ප්‍රභාකරන්. ප්‍රභාකරන් කියනකොටම හිතට සංඥාවක් එනවනේ. මෙයා තමයි මේ ජාතිවාදයට මුල්ුනේ LTT එක මෙහෙමයි. මෙයා තමයි මෙහෙව්වේ. මෙයා යුද්ධේ කියලා අර ප්‍රභාකරන් කියපු වචනේත් එක්ක මේ සංඥාව ඔලුවට එනවනේ. ඊළඟට අපි කියමුකෝ කොළ පාට ඇමති කෙනෙක් ගැන කිව්වම එයා කොළ පාටයි මෙහෙමයි. නිල් පාට ඇමති කෙනෙක් ගැනකොත් එයා නිල් පාටයි මෙහෙමයි කියලා එයාගේ කෙරෙට්ටු එනවනේ. ඒ හේතුව එච්චරම මිනිස්සු හොයලා එයා ගැන දාගෙන තියෙනවා කණ්ණාඩියක්. එතකොට එයාගේ නම සිහි කරපු ගමන් එයාගේ විස්තර ටික එනවා. නිවන කියන වචනේ ඇහෙනකොටම ඒ හිතට මෙන්න මේ වචන ටික මතක් වෙන විදිහට සංඥාව පුරුදු කරනවා. නිවන කියවපු ගමන්ම ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. නිවන කියන එකට ඔච්චරයි අර්ථකථන. සාන්ත දෙයක්, ප්‍රණීත දෙයක්. ඔන්න විරාග සංඥා, නිරෝධ සංඥා. මොකද්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා? ඉදානන්ද බික්ඛු යේ ලෝකේ උපයුපාදානා චේතසෝ අදිඨා බිනිවේසානුසයාතේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව වැඩෙනවා මේ අනිත් සංඥාවල් වඩනකොට. මේ ලෝකේ උපනෝපාං චේතනාව පිහිටවලා තියෙනවනේ මේ ලෝකේ උපනෝපන් තැන. අන්න ඒක දුරු කරනවා. ඒ කියන්නේ කිසිම ලෝකයකට නොඇලුන සංඥාවක් පුරුදු කරනවා. ඒ කොයි ලෝකේ ඉපදුනත් කයක් නේ තියෙන්නේ. ඒ සංස්කාර ගැන හිත පිහිටවන එක ගැන මෙයා නොඇල්මෙන් වාසය කරනවා. මේ සබ්බ ලෝකේ අනදිවිරත සංඥාව පුරුදු වෙන්න නම් හොඳට කායානුපස්සනාව වැඩෙන්න ඕන. නැත්තම් මේ කතා කරපු අනිත් සංඥාවල් හොඳට වැඩෙන්න ඕන. වඩිනකොට යා මේ කිසිම ලෝකයකට මේ ලෝක ගැන සංස්කාර ගැන චේතනා පිහිටවන්න අකමැති. එයා ඒකට නොඇලෙනවා. ඒ ගැන යාගේ පිළිකුලක් තියෙනවා. ඒතර සියලු ලෝකයන් කෙරෙහි නොඇලීම සංඥාව. කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාරයන් ගැන අනිත්‍යයි කියන සංඥාවෙන් වාසය කරන්නේ කොහොමද? ඉදානන්ද බික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨීයති හරායති jigucchati. අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. කිසිම සංකාරයක් සියලු සංස්කාර ගැන අට්ඨීයති හරායති jigucchati. එයා ඒක පිළිකුල් වෙනවා. එයා ඒ සංස්කාර ගැන හිත හකුලුවා ගන්න. ඒවට සංස්කාරات එක්ක එකතු වෙන්නේ ඊට පස්සේ පිළිකුල් කරනවා සංස්කාර. සංස්කාර කියන්නේ මේ හේතුඵල ධහමින් හටගත්ත දේවල්. මේ හේතුඵල ධහමින් හටගත්ත දේවල් කෙරෙහි පිළිකුල හිතේ පිහිටන්න නම් හොඳට අනිත්‍ය පිහිටන්න ඕන. අනිත්‍ය පිහිටනකොට පිළිකුල පිහිටනවා. ඒකයි අනිත්‍ය සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාර කෙරෙහි අනිත්‍ය සංඥා. දැන් අතන වෙනම තියෙනවා අනිච්ච සංඥා කියලා. මෙතන සබ්බ සංඛාරේසු අනිච්ච සිතිවිල්ලක් පවා. කිසිම දෙයක් ගැන මේ හිතේ ඇල්මක් නැහැ. මේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාවට ආවට පස්සේ සබ්බ ලෝකේ අනවිරත සංඥාවට ආවට පස්සේ තමයි එක උපතකටවත් කැමති නැහැ. අසුචි ගොඩක් තිබ්බත් පොඩ්ඩක් තිබ්බත් අසුචිමයි කියන තැනට එනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා ආනාපාන සති. ආනාපාන සති කියන එක ඔබ දන්නවා. මේ කරුණෙහිලා භික්ෂුව රුක් මුලකට හෝ හිස් නිදහස් තැනකට හෝ ආරණ්‍යයකට ගිහිල්ලා පළඟක් බැඳගෙන ඉඳගෙන කය ඍජු කරගෙන භාවනා අරමුණේ සිහිය පිහිටවනවා. සෝ සතෝ ආස්සසති සතෝ පස්සසති. සිහියෙන් යුතුව ආස්වාස කරනවා, සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරනවා. මොහු පළඟක් බැඳගෙන කය ඍජු කරලා භාවනාවට සිටින්න ඕනේ. දීගං වාස ඊට පස්සේ සිහියෙන් යුතුව ආස්වාස ප්‍රාස්වාස කරනකොට
ඒ ආශ්වාස ප්‍රාශ්වාසයේම තියෙනවා දීර්ඝ ඒවා. කියන්නේ හුස්ම රැල්ල දිගයි. වැඩි වෙලාවක් ගන්නවා ඒකට. එයා මේ දීර්ඝ හුස්ම රැල්ල දීර්ඝ හුස්ම රැල්ලක් විදිහට, කෙටි හුස්ම රැල්ල කෙටි හුස්ම රැල්ලක් විදිහට ඒ සිහියෙන්ම දකිනවා. දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. රස්සං වා රස්සං කියන්නේ කෙටි. රස්සං වාස සන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ওই විදිහට භාවනා කරගෙන යනකොට මේ ආස්වාස ප්‍රාස්වාස නම් වූ කාය සංස්කාරය, ආස්වාස ප්‍රාස්වාස කියන්නේ කාය සංස්කාර. කායත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. ඒ ආස්වාස ප්‍රාස්වාස නම් වූ මේ කය සම්පූර්ණයෙන්ම සංසිඳවනවා. ඒතකොට එයා ආස්වාස කරත් කය සංසිඳෙනවා. ප්‍රාස්වාස කරත් කය සංසිඳෙනවා. හෙළන උස්මක් ගානේ, ගන්නා උස්මක් ගානේ සැහැල්ලු වෙනවා. පුළුන් රොදක් වගේ කියන්නේ. සැහැල්ලු වෙවි ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. එතකොට පස්සම්බයං කාය සංඛාරං. පස්සම්බයං කාය දැන් අර සබ්බකාය පටිසංවේදී. අර ආස්වාස ප්‍රාස්වාස නම් සම්පූර්ණ කාය දැනගෙන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඒ කාය සංස්කාරයේ සංසිඳී යෑම දැනගෙන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඔන්න ওই ටික කායානුපස්සනාව. පීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. හරි ප්‍රීතියක් හට ගන්නවා. ওই විදිහට භාවනා කරගෙන යනකොට. ඒකට හිතට ප්‍රීතිය දැනෙන බව, කායට ප්‍රීතිය දැනෙන බව දැන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. සුඛ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. සුඛ පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. මේ විදිහට කය සැහැල්ලු වෙවි ප්‍රීතියෙන් යුක්තව ආස්වාස ප්‍රාස්වාස කරනකොට සැපේමයි ඇති වෙන්නේ. ඒකට හොඳට දැනෙනවා සැපේ. ඒ සැපය දැන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. දැන් මේ ප්‍රීතිය සැපේ කියන්නේ දැනෙන දේවල්, හඳුනා ගන්න දේවල්. සංඥා වේදනා කියන එක අයිති චිත්ත සංඛාර වලට. අන්නේ චිත්ත සංඛාර දැනගනිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. පස්සම්බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම්බයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමිති සික්කති. ඒ ප්‍රීතිය සැපය සංසිඳුවා ආස්වාද. ඒ කියන්නේ හෙල්ලෙන හුස්ම රැල්ලක් පහසා, ගන්නා හුස්ම රැල්ලක් පහසා ප්‍රීති සැපේ සංසිඳී යනවා. ওই ප්‍රීතියයි සැපයයි වේදනාව ඇඟට දැනෙන එකක්. හිතට දැනෙන එකක්. ඒ නිසා ඔය කිව්ව කොටස අයිති වේදනානුපස්සනාවට. දැන් මෙහෙම වෙනකොට හොඳට දැන් ප්‍රකට හිත. ඇයි දැන් කය ගැන සංසිඳෙව්වනේ. කය ගැන දැනෙන ගතිය සංසිඳෙව්වා. ආස්වාද ප්‍රාස්වාසයෙන්. දැන් වේදනාව ප්‍රීති සැපේ දැනෙන එකත් සංසිඳෙව්වා. දැන් දැනෙන්නේ හිත. චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. හිත ගැන හොඳට තේරෙන්න ගන්නවා. හැබැයි ඒ තේරුණත් ආස්වාස ප්‍රාස්වාසයේ නතර කරන්නේ නැහැ. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ අභිප්පමෝදයන් ප්‍රමෝදේ උපදිනවා. හොඳට තේරෙනවනේ මේක. ප්‍රමෝදේ උපදී. දැන් වැඩි ඕනේ මේ බණක් කියනකොට පොඩ්ඩක් තේරුණ ගමම කොන්ද කෙලින් වෙලා, ඇස් ලොකු වෙලා අර මොකද්ද එනවනේ එකක්. ඒ වගේ භාවනාව ඇතුලේ සිත ප්‍රකට වෙන්න ගත්තට පස්සේ මනා ප්‍රබෝධයක් හිතට එනවා. අභිප්පමෝදයන් චිත්තං. ඒත් ආස්වාස ප්‍රාස්වාස නතර කරන්නේ. ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය හොඳට ප්‍රමෝදේ එනකොට හොඳට හිත එකඟ වෙනවා. හොඳට හිත සංසිඳෙනවා. හිත හොඳට එකඟ වෙනවා. හිතේ හොඳට සමාධිය පිහිටනවා. හිත සමාධිය කොච්චර හිතේ පිහිටියත් ආස්වාද ප්‍රාසාත නතර කරන්නේ. සමාධිය දැනගනිමින්
ඒ හිතේ සමාහිත බව දැනගනිමින් සමාදහං චිත්තං අසසිසාමිති සික්කති. සමාදහං චිත්තං පස්සසිසාමිති සික්කති. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දැන් ඔන්න පින්වතුනි ඔය චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් කියන එකයි සමාදහං කියන එකයි ඊළඟට හිතේ නීවරණ තියෙනවනේ. ඉතින් කහට නීවරණ. මේ වෙනකොටත් නීවරණවල යම් ස්වභාවවල් හිතට දැනෙනවා. ඒ නීවරණ හිතේ කහට උපක්ලේශ බැහැර කර හිත පිරිසිදු කර විමෝචයං චිත්තං අස්සසිසාමිති සික්කති විමෝචයං චිත්තං පස්සසිසාමිති සික්කති. දුරු කර බැහැර කර හොඳට මේ සමාධිය වඩනවා. මේ විදිහට නීවරණ බැහැර කිරීමත් වෙනවා. ඒ වගේම පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර බැහැර කිරීම. ඒ ආදි වශයෙන් ධ්‍යානවලට හිතපත් වීමත් එක්ක හොඳට මේ විමෝචය කියන එක දැනෙනවා. ඒතකොට මේ කොටසයි චිත්තානුපස්සනාවට. ඔන්න ඊළඟට ධම්මානුපස්සනාව වඩන්නේ කොහොමද ආනාපානසතිය තුල? අනිච්චානුපස්සී අස්සසිසාමිති සික්කති අනිච්චානුපස්සී පස්සසිසාමිති සික්කති. හොඳට ආස්වාස ප්‍රාස්වාසය තුල සිහිය පිටවන්න තේරෙනවා නිට්ටිය නැහැ ආස්වාසය. නිට්ටිය නැහැ ප්‍රාස්වාසය. ආස්වාස ප්‍රාස්වාසයේ ශරීරයට දැනෙන ස්වභාවයක් තියෙනවා නම් ඒකත් නිට්ටිය නැහැ. ආස්වාස ප්‍රාස්වාසය ගැන සිහි කිරීමක් තියෙනවා නම් ඒකත් නිට්ටිය නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ දැන ගැනීමක් නිට්ටිය නැහැ. ඒ අනිත්‍ය දැක ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ අනිත්‍ය දකින්න ඇලෙන්නේ නැහැ. හිතෙන් ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ග්‍රහණය කරගන්නේ නැහැ. තණ්හා වශයෙන්, දෘෂ්ටි වශයෙන්, ආත්ම වශයෙන් ග්‍රහණය කරගන්නේ. විරාගානුපස්සී අස්සසිසාමිති සික්කති විරාගානුපස්සී පස්සසිසාමිති සික්කති. රාගයේ දුරු වෙවි යන බව දැක ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ හිතෙන් කෙලෙස් නිරුද්ධ වෙවි යනවා. උපක්ලේශය නිරුද්ධ වෙවි යනවා. නිරෝධානුපස්සී අස්සසිසාමිති සික්කති නිරෝධානුපස්සී පස්සසිසාමිති සික්කති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිසාමිති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්සසිසාමිති සික්කති. කෙලෙස් උපක්ලේශ ආශ්‍රව මේ සෑම දෙයක්ම දුරින්ම දුරු වී යන බව දකිමින් ආස්වාස කරනවා පාස්වාස කරනවා මාමා නිවන ධම්මානුපස්සනාව. ඔය විදිහට මුළු සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ආනන්ද ආනාපාන සතිය සම්පූර්ණයෙන් වඩන්නේ ඔහොමයි කිව්වා. සචේකෝතුං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණ උපසංකමිත්වා දස සංඥා භාසී ආසී. ආනන්දයන්ට ඔක ගිහිල්ලා ඔය සංඥා 10 මං උගන්වපු විදිහට ගිරිමානන්ද භික්ෂු ඉදිරියේ කියා හිටින්න. තානංකෝ පනේතං විජ්ජතියං ගිරිමානන්දස්ස බික්කුණෝ ඉමා දස සංඥා සුත්වාසෝ ආබාදෝ ඨානසෝ පටිප්පසම්බියාත්. දස සංඥා අහපු ගමම්ම ගිරිමානන්ද භික්ෂුවගේ ආබාධය සංසිඳනවා කියන එක සිද්ධ වෙන එකක්. අතකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සම්තිකේ ඉමා දස සංඥා උග්ගහෙත්වා යේන ආයස්මා ගිරිමානන්දෝ තේනුපසංකමි. භාග්‍යතුන් වහන්සේගෙන් අහගෙන ගිරිමානන්ද තෙරුන් වහන්සේ ළඟට ගියා. ඒ ඉගෙනගත්ත දස සංඥා වදාලා. අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා සුත්වා සෝ ආබාදෝ ඨානසෝ පටිච්චසමුප්පාදම්බි. දස සංඥා අහපු ගමම්ම ආබාධ එතනම සංසිඳිය. උට්ඨහයි ඡායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා. ඒ ආබාධෙන් නැගිට්ටා. තථා පහිනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති. ආයේ ආබාධය හැදුන්නේ. දස සංඥා අහපු පමණින් අහපු පමණින් ලෙඩ දුක් කරදර ටික නැති වෙලා ගියා. බලවත් වේදනාව බලවත් ආබාධය නැති වෙලා ගියා. ඒ උත්තරම ඒ කාලේ වැඩුවා. ඉදා පටන් අද දක්වා ගිරිමානන්ද සූත්‍රය අහලා මේ ගිලන් වෙලා හිටපු අය ජීවිතේට ආශිර්වාද ලබාගත් අවස්ථා අනන්තයි.
අද වුණත් පහන්සි තියෙන කෙනෙක් ගිරිමානන්ද සූත්‍රයේ අහනකොට එයාගේ හිත සංසිඳිලා යනවා. ඒ නිසා ඔයාලා පුරුදු වෙන්න ගිරිමානන්ද සූත්‍රයේ සජ්ජායනා කරන්න. ලෙඩ දුක් හැදුනට පස්සේ නිතර කියන්න. ගෙදර අසනීප කෙනෙක් ඉන්නවා නම් දහමටත් පැහැදිලා නම් මේ ගිරිමානන්ද සූත්‍රයේ සජ්ජායනාව දාන්න. ඇහෙන්න දාන්න. දැන් මහමෙවුනාවේ තියෙන මහිත ශ්‍රද්ධා රූපාන්නේ තියෙනවා, පාලියනුත් තියෙනවා, සිංහලෙනුත් තියෙනවා. හරි ලස්සනයි අහගෙන ඉන්නකොට. ගිරිමානන්ද සූත්‍රය. එතකොට මේක ලෙඩ දුක් අසනීප වලට අහලත් පිහිට සලසා ගන්න පුළුවන්. ඒක ASCII කළ යුතු භාවනා ටික තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ සංඥා 10ක්. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපානසති. සාන්තයි. ඒ නිසා මේ පිරිත ඉගෙන ගන්න, කටපාඩම් කරගන්න, පොත් වලින් බලාගෙන කියන්න. ඊළඟට පොයට උපෝසතිය සමාදන් වෙනවා. හොඳට සජ්ජායනා කරන්න. ගෙවල් වල පිරිත් කියනවා. හොඳට සජ්ජායනා කරන්න. ඊළඟට ලෙඩ දුක් වෙලා ඉන්න අය ඉන්නවා. ඒ අයට බොජ්ජංග පිරිත් වලින්, අඟුලිමාල පිරිතෙන්, ගිරිමානන්ද පිරිතෙන් පිරිත් කළා පිරිත් නූල් දාන්න පුළුවන්, පිරිත් පැන් දෙන්න පුළුවන්. ගන්න ඖෂධ වලට පිරිත් කරන්න පුළුවන්. පිරිත් කරන්න පුළුවන්. ඒ වාගේ නිතර මේක භාවිතා කරන්න. එතකොට මේ අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ලැබුණ දායාදයක්. එතකොට මේ සංඥා 10 ඇහූ පමණින් රෝගයෙන් ගැලවුණේ ගිරිමානන්ද තෙරුන්. අපි සත්‍යක්‍රියා කරන්නේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ සූත්‍රයේ වදාළ බව සත්‍යයයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද තෙරුන්ට දස සංඥා දේශනා කළාම ගිරිමානන්ද තෙරුන් වහන්සේ ස්වනීප වුණ බව සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් මටද සිත් වේවා. මේ ලෙඩාට සිත් වේවා. ඔබට සිත් වේවා. සත්‍යක්‍රියා කරන්නේ එහෙමයි. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ හරි ප්‍රණීත දෙයක්. ලෙඩ දුක් වලට ආශිර්වාදයක් සුව වීම පිණිස. ඒ වගේම බණ භාවනා කරන කෙනෙකුට මහා කමඨහන. සසර දුකින් එතර වෙන්න පාලමක්. සංසාර සාගරයෙන් එතර වෙන්න නැවක්. මේ ගිරිමානන්ද සූත්‍රය. ඒ නිසා මහානුභාව සම්පන්න ගිරිමානන්ද සූත්‍රය ආනුභාවයෙන් ඔබට සිත් වේවා කියලා සිත් පතනවා. ඉතින් පින්වත්නි, අද මේ හිතේ ලෙඩ දුක් සනීප කරන, කෙලෙස් ගිනි සනීප කරන ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන්න දායකත්වයේ දරලා තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය ලීලා රාමනායක අතපත්තු මහත්මිය විසින්. එතුමියට නිදුක් නිරෝගී සුවත්, එතුමිය කරන විදහිදකම් තුනුරුවන් සරණින් සාර්ථක වීම පිණිස, රෝගීන් සුවපත් කිරීම පිණිස ආශිර්වාද සැලසේවා. ගිරිමානන්ද සූත්‍රේනොත් අන් අයට සිත් පතත්වා, මේ සූත්‍රය ගැන අන් අයට සිත පහදවත්වා. ඒ වගේම මෙතුමියට සසර දුකෙන් නිදහස් වෙන්න, කෙලෙස් රෝග සංසිඳවා ගන්න අද ධර්ම දානීය පින හේතු වාසනා වේවා කියලා සිත් පතනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපයටපත් වේවා. මෙතරම් උතුම් ධර්ම දේශනා, සූත්‍ර දේශනා වල අර්ථ අපට පහදවලා මේ සූත්‍ර ගැන හිත පැහැද වූ ශාසනීය පිහිට අපට ලබලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත්, අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ දස සංඥා පුරුදු කරන්නටත්, එවන් ගිරිමානන්ද සූත්‍රයේ ආශිර්වාදයෙන් පිහිට රැකවරණයත්, සසර දුකින් නිදහස් වෙන්නටත් වාසනාව ලැබේවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ලීලා රාමනායක අතපත්තු මහත්මියටත්, ඒ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ මව් දෙමව්පිය, ගුරු බන්දු මිත්‍ර ආදීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ගිරිමානන්ද සූත්‍රය ආනුභවයෙන් ඔබට සිත් වේවා. දස සංඥා පුරුදු කරගන්න ලැබේවා. සසර කෙලෙස් රෝග සංසිඳවාගෙන නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.